අයිබෝවන් අවකාශයේ සැරිසරන්නේ හරිම නිදහස් සැහැල්ලුයි සීමාවක් නැහැ මායිමක් නැහැ නිම් නැහැ හිම් නැහැ අවකාශය අපි අපේ ජීවිතවලම වෙනස්කම් ඇති කරමිනුයි පියවරින් පියවරට වැඩසටහනට ඉස්සරහට ගලාගෙන යන්නේ අද අපේ මාතෘකාව අර මෙතෙක් ආපු තටාකයන් ඔස්සේම එද්දී අපිට හමු වන ගැඹුරු නිසල තැනක් ගැඹුරු නිසල තැන හිඳගෙන ඒ කුමක්දයි කියා අපි පහදන්නට විමසන්නට සූදානම්. සමන් වීරවංශ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් අද දවසේදීත් පීතෘ ස්නේහයෙන් යුතුව අපෝ මුණ ගැහෙන්නට පැමිණියා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි ඉන්නේ අද මෙතෙක් පහු කරගෙන ආපු තටාක අතරින් ගැඹුරු නිසල තටාකයක් ළඟ. මට මතක් වෙන්නේ දැන් ඉන්නේ අපි නිසල ගැඹුරු තැනක. කුමක්ද මේ තැන? ඇයි අපි මෙතෙන්ට ආවේ? ඔව්. ඔබ කිව්වා වගේ සිතේ ගැඹුරුම තැන, සිතේ නිර්මලම තැන ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි මේ ආදර තටාක ජාලය පුරාම කතා කරේ සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳව. උඩුසිත, යටිසිත, යටිසිත දැනෙන හැඟීම් වලට මැත්තෙන් තියෙන ගැඹුරුම අධ්‍යාත්මය ගැන තමයි අද අපි කතා කරන්නේ. අද අපේ මාතෘකාව අධ්‍යාත්මික තටාකය. මිනිස් සිතේ මේ අධ්‍යාත්මික තටාකය පුදුමාකාර නිර්මලයි. මේ නිර්මලත්වයේ විඳින්න ඔබට ආරාධනා කිරීමත් සමගම මම කැමැති දිනුෂ මේ ප්‍රවේශයක් ලබා දෙන්න අපේ ජීව පරිණාමය පිළිබඳව සහ අපි අද කතා කරන මාතෘකාවේ සම්බන්ධතාවය පිළිබඳව. මට මතකයි අපි මුල්ම යුගයේ ජීවත් වුණේ ගල් යුගයේ. මේ ගල් යුගයේ ශිලා යුගයේ ජීවත් වෙච්ච අපි අපේ සිතේ දියුණුවත් සමගම මොළයේ වර්ධනයත් සමගම අපි ඊළඟට ප්‍රවේශ වුණා තවත් යුගයකට අලුත් යුගයකට. ඒ යුගය අපි හඳුන්වනවා ඉන්දීර යුගය කියලා. මේ ඉන්දීර යුගයේ ජීවත් වෙච්ච මිනිසා සතාසි උපාවා අතර සමගියෙන් ජීවත් වීමත් සමගම ඊට පස්සේ පවුලක් පැල් කොටයක් හේනක් වැටක් නියරක් යොදාගෙන ඉන්දීර යුගයෙන් ගොවි යුගයකට ප්‍රවේශ වුණා. මතකනේ අපි මේ ගොවි යුගයේ තුලින් පරිණාමය වීමත් සමගම භවභෝග සම්පත් වැඩි දියුණු වුණා. ඒ වගේම අස්වනු ගබඩා කරන්න අවශ්‍ය වුණා. ප්‍රවාහන මාර්ග අවශ්‍ය වුණා. ඒ එක්කම අපේ අලුත් පැත්තක් ආවා කාර්මික යුගය කියලා. කර්මාන්ත ශාලා ඉදි වුණා. මිනිසුන්ගේ අර සිතේ දියුණුවත් සමගම ගොවි යුගයේ දියුණුවත් සමග කර්මාන්ත ශාලාවලින් ගොඩක් මිනිස්සු කරන ක්‍රියාකාරකම් කරන්න පුරුදු වෙලා කාර්මික ලෝකයක් අපිට බිහි වුණා. ඒකම මේ කර්මාන්ත ශාලාවල නිකම් බැරි වුණා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ තොරතුරු උපමාරු කරගනිමින් විශ්ලේෂණය කරගනිමින් තවත් යුගයක් බිහි වුණා. අපි මේ යුගයට කියනවා තොරතුරු තාක්ෂණික යුගය කියලා. මේ තොරතුරු තාක්ෂණික යුගයේ බිහි වෙච්ච අය තමයි බොහෝමයක්ම ඔබ අප කියන්නේ. මේ තොරතුරු තාක්ෂණික යුගයේ බිහිවීමේ අවසාන ප්‍රතිඵලත් එක්ක අපි දැන් අද ඉන්නේ තොරතුරු තාක්ෂණික යුගයෙන් අලුත් යුගයකට ඇවිල්ලා අදින් යුගයට අපි හඳුන්වනවා ගෝලීයකරණ යුගය නැත්නම් විශ්ව ගම්මාන යුගය කියලා. ලෝකෙම එකම ගමක් වගේ. ඔබ දුරු රටක හිටියත් ඔබට අද අපිව ඉක්මනින් පේන්නේ කතා කරන්නේ සජීවී ලෙස අපිට අදහස් වමාරු කරගන්න ඔබගේ නිවසේ ඉන්න අයත් එක්ක අදහස් වමාරු කරගන්න පහසුකම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ ගෝලීයකරණ යුගයේ තියෙන වෙනස මේ. එහෙනම් මේ ගෝලීයකරණ යුගයේ මත්තට දැන් මිනිසුන් මෙයින් හෙම්බත් වෙලා තියෙනවා. මිනිසුන් හැමෝම මේ තුල සුවයක් අපේක්ෂා කරනවා. මිනිස්සු වශයෙන් නම රටවල් වශයෙන් ගත්තත් ඕන් බෙදිලා ඉන්නේ නැතුව එකතු වෙලා ඉන්න උත්සාහ කරනවා. බෙදිච්ච රටවල් එකතු වෙන්න උත්සාහ කරනවා. යුද්ධ කරන රටවල්, යුදායුධ හදපු රටවල් යුද්ධෙන් මිදෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. උපාය මාර්ග හොයමින් පවතිනවා. මිනිස්සු උනත් විශාල මාලිගා හදාගත්ත මිනිස්සු, ධනස්කන්ධ එකතු කරපු මිනිස්සු අල්පේච්ඡ ජීවිතයක සුවය අපේක්ෂා කරනවා.
ඒ කියන්නේ මිනිසුන් මේ බරින් නිදහස් වෙන්න දැන් උත්සාහ කරන කාලයක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි ගත්තොත් විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා මස් මාළු හොයන්නේ නැහැ. විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා දඩමස් හොයාගෙන එන්නේ නැහැ. විදේශිකයෝ ලංකාවට එන්නේ ඇයි වර්තමානයේ බොහෝ විට මේ පාරිසරික සුවය හොයාගෙන, අධ්‍යාත්මික සුවය හොයාගෙන, ගැඹුරු දහමක තියෙන සුවය හොයාගෙන මිනිසුන් එන්නේ. රිලැක්ස් වෙ කියන්නේ සැහැල්ලුව ජීවත් වෙන්න. මිනිස්සු බන්ධන වලින් නිදහස් වෙන්න. මිනිස්සු නිවන සොයාගෙන ඉන්න. නිවන යනු දැහැනින්, රැහැනින් මිදෙන්න. බන්ධන වලින් මිදෙන්න. එහෙනම් දැන් මිනිසුන් අලුතෙන් ප්‍රවේශ වෙන යුගයට අපි කියනවා ආධ්‍යාත්මික යුගය කියලා. මේ ආධ්‍යාත්මික යුගය තමයි දැන් අපේ අවශ්‍යතාවය තියෙන්නේ. අපිටත් මේ ආධ්‍යාත්මික යුගයට හොඳ ප්‍රවේශයක් ලබා දෙන්න පුළුවන්. මේ නරඹන ඔබට අද මේ මොහොතේ පටන් ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන සුවය වටිනාකම දැනෙන්න ගනීවි. මිනිසුනි, අපි ජීවත් වෙන ඉතා කෙටි කාල සීමාවක්. මේ කෙටි කාල සීමාව තුළ අපි මිනිසුන් වශයෙන් මේ ජීවිතයට මුහුණ දෙන්නේ. මනසින් උසස් මොළයේ වර්ධනය වෙච්ච එකම ජීවී සත්වයා ඔබ පමණයි, මම පමණයි. ඒකනේ අපිට විතරයි හෙට දවස ගැන තීරණය කරන්න පුළුවන්. වෙනත් ලෝකෙ කිසිම සත්වයකට හෙට දවසේ තීරණය කළ උන්ට වෙනස් වෙන්න බෑ. එහෙනම් මිනිසුන් වශයෙන් අපි මේ ලෝකෙ ඉපදුනා නම් මිනිසුන් වශයෙන් අපිට මේ ලෝකෙ මේදී ඔබට හැකියාවක් තියෙන්න ඕනේ මේ ශාරීරිය සහ මනස, සිත සහ කය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. මේ සිත සහ කය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නකොට අපිට දැනෙනවා ශාරීරික සුවය, මානසික සුවය සහ ආධ්‍යාත්මික සුවය කියලා අපි ලබා ගන්න සුවය කොටස් තුනකට බෙදෙනවා. අපි ශාරීරික සුවය වශයෙන් ගත්තොත් අපි ගන්න ආහාර පාන, අපි කය සඳහා සුඛ විහරණය සඳහා භාවිතා කරන යාන වාහන නිවාස පිළිබඳව අපි ඒ පංචේන්ද්‍රිය තුළින් ඇස කන නාසය දිව ශරීරය තුළින් විඳින ප්‍රීතිය සතුට තමයි අපි මේ කායික සුවය කියන්නේ. මානසික සුවය ඊට වඩා වෙනස්. කායිකව දැනෙන්නේ නැති චිත්ත ප්‍රීතිය මනසට දැනෙන්න ගන්නවා. මානසික සුවය තුළින් අපි සැහැල්ලුතාවයට පත් වෙන අවස්ථා තියෙනවා. මේ අපි මානසික සුවය තමයි පහුගිය සතිවල කතා කරේ. අද කතා කරන්නේ ඊටත් වඩා ගැඹුරු සුවයක් ගැන. ඒ කියන්නේ සිතේ තියෙන නිර්මලම ප්‍රීතිදායක අවස්ථාව ආධ්‍යාත්මික සුවය කියන එක. මේ ආධ්‍යාත්මික සුවය අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ආධ්‍යාත්මික සුවය සඳහා අපි වෙහෙසෙන්න ඕනේ, ටිකක් කැපකිරීමක් කරන්න ඕනේ. ආධ්‍යාත්මික සුවය තුල ලැබෙන ඒ සන්තුෂ්ටිය, සතුට මිනිසුන්ට වචන වලින් කියලා නිම කරන්න බෑ. සතුටින් ජීවත් වෙන මිනිසුන්, ආධ්‍යාත්මික සුවයෙන් ජීවත් වෙන මිනිසුන්, ඔවුන්ට දැනෙන සුවය අපි කතා කරමු. ඔව්, ඔබතුමා ඊට තව යමක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. මෙතෙක් කතා කරපු ටික දැන් අපි කතා කරපු පළවෙනි අපිට ආගමික පසුබිම තුලින් ලැබෙන දේ ගත්තොත් අපි ගොඩක් පිට දැනුවත් කරලා මේක හොඳයි, මේක නරකයි. දැන් මේ සමහර විට බෞද්ධ දර්ශනය තුළ හෝ ක්‍රිස්තු දර්ශනය තුළ හෝ ඉස්ලාම් දර්ශනය තුළ මේ එකම දේ තුන් විදිහකට දකින්න පුළුවන්. ඒ සංස්කෘතිය අනුව, ඒ ආගමික දර්ශනය අනුව සමහර හොඳ නරක ක්‍රියා කරන ආකාරයේ, දර්ශනය වෙන ආකාරයේ වෙනසක් තියෙනවා. අපිට හොඳයි කියලා හිතන දෙයක් තවත් එක්කෙනෙකුට ඒක නොහොඳක් වෙන්න පුළුවන්. නමුත් බුදුදහම තුල තියෙන මේ ආධ්‍යාත්මික චරිත වගාව මේ අර අපි කතා කරපු අවස්ථා ස්ටේජස් තුනකටම වඩා වෙනස් ඉහළ තරයක තියෙන. අපි ඒකට කියනවා මේ ප්‍රඥාවෙන් අපිට මේ අධ්‍යාත්මය තුළ බැබලෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට අර සමාධිගත සිතකින් මුළු ලෝකයේ විමුක්තිය, කියන්නේ ලෝකේ හරය, තමා කවුද අපි කවුද කියලා හොයාගන්න පහසු වෙනවා. එතකොට ඒ තැනට එන්න එක ගැඹුරුයි. නිකන් ආවට ගියාවට අපි යාඥා කරයි කියලා දවසක් දෙකක් නිරාහාරව හිටියයි කියලා අපිට එහෙම ලබා ගන්න බෑ. ඒ අධ්‍යාත්මිකව ශක්තිවන්ත පෝෂණය වෙච්ච කෙනෙක් හරියට සක්විති රජ කෙනෙක් වගේ. ඒ කියන්නේ ඒ පුද්ගලයාට දැනෙන සුවය, සතුට අපරිමිතයි. ඒ කියන්නේ සමාවෙන්න. ඔබතුමා කියවේ දැන් ඒ කියන්නේ විවිධ ක්‍රියාවන්හි නිරත වෙච්ච පමණින්ම ආධ්‍යාත්මික සුවය ලබන්න බෑ. දැන් අනිත් පැත්තෙන් ගත්තාම අපි ගාත කීවා, පිරිත් කීවා කියලාවත් ලබන්නට බෑ.
ඒ තුල ආත්මගත වන්නට ආත්මගත ගන්නට ඕනේ. එසේ ආත්මගත වන්නට නම් දිනුෂ ඒ පුද්ගලයා තුල පුදුමාකාර සංවර බවක් තියෙන්න ඕනේ. අපි හිතමු දැන් අපිට සමාධිගත වෙන්න කලින් අපි භාවනා කරන්න එපා. භාවනාවකට යෙදෙන්න නම් අපගේ ශාරීරික කායික සහ මානසික සුවතාව පිළිබඳව අවබෝධයක් තියෙන්න එපා. ඒ අවබෝධය නිකම් මිනිස්සුන්ට ලබා ගන්න බෑ. එකයි බුදුහාමුදුරුවෝ කියන ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා කිව්වෙත් ඒකයි. ඒ කියන්නේ තමා විසින්ම තමා වෙහෙසෙන්න ඕනේ තමන්ගේ විමුක්තිය ළඟා කරගන්න. එහෙනම් තමා දැන් ඉන්න தত্ত্বය පිළිබඳව අපි දැන් ඉන්න தত্ত্বය පිළිබඳව අර ඔබ කලින් කතා කරපු මාතෘකාව අපි දැන් කම්පියුටර් පරිගණක යුගයක් ගැන කතා කරමු. ඒ පරිගණකයේ ඉදිරියේ ඉන්න පුද්ගලයාට පමණයි තමා දැන් ඉන්න ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙන්නේ. ඒ යථාර්ථය කොට තමන්ට අවබෝධ කරගන්න පුළුවන් නම් තමා මොන වගේ අවස්ථාවකද දැන් ඉන්නේ කියලා තමාට පුළුවන් වෙනවා ඒ අවස්ථාව අභියෝගයක් වශයෙන් බාර අරගෙන ඒ අභියෝගයේ ශක්තියක් බවට පෙරලා ගන්න. ඒ පෙරලා ගන්න නම් ඔහු ඇය විසින් හිතාමතා සැලසුම් කොට තමාගේ ජීවිතය වෙනස් කරගන්න. ඒ කියන්නේ ආත්මීය ශක්තිය වෙනස් කරගන්න වෙහෙසෙන්න ඕනේ. ඒ වෙහෙසෙන්නේ නැතුව බර උස්ලන් නැතුව තමන්ට තියෙන බර වෙනත් කිසිම කෙනෙකුට තමන්ව අධ්‍යාත්මයට යොමු කරන්නත් බෑ, අධ්‍යාත්මය කරා රැගෙන යන්නත් බෑ. තමන් විසින්ම තමයි තමන්ගේ අතුලාන්ත ශක්තිය නවදි කරගන්න පුළුවන් වෙන්නේ. එවැනි තත්වයකටපත් පුද්ගලයෙක් අපි කියනවා හරි මෛත්‍රී සහගතයි කියලා. දැන් අධ්‍යාත්මයත් එක්ක එන වචනයක් තමයි මෛත්‍රිය කියන එක. දිනුෂ මෛත්‍රිය කියන දේ අපි මනෝ උපදේශනයේදී කතා කරනවා ආදරය ගැන අපි කතා කරනවා. මේ ආදරයම තමයි මෛත්‍රිය කියන්නේ. මේ ආදරයට වඩා වෙනස් මෛත්‍රිය. මෛත්‍රිය කරනකොට මේ ආදරය අභිබවා යන දැන් ආදරය ඉන්න තලයට වඩා ගොඩාක් ඉහළයි මෛත්‍රී සහගත. අනාදරය කරන අයට පවා අපි මෛත්‍රිය පතුරවනවා. මැදහත් අයට, වෛරී අයට මේ සියල්ලට. ඒ කියන්නේ අපි දන්නා නොදන්නා යේකේචි පාන භූතත්ති තසාවාතා වරාවා අනවසීසා දීගාවායේ මහන්තාවානේ මේ මනින්න පුළුවන් මනින්න බැරි ඔය ආදී විදිහට අපිට මෛත්‍රිය කරන්නට හැකි without any conditions පූර්ව කොන්දේසි කිසිවක් නැතිව දැන් අපි ආධ්‍යාත්මයෙන් මෛත්‍රිය කියන තැනට ආවා. සමන් වීරවංශ මහත්මයා ඒක කලින් වතාවේදී අපි කරපු නිර්වචනයට අනුව ගත්තොත් ඒක ආගමික නැඹුරුවක් තියෙනවා තමයි. හැබැයි යථාව එනම් ඒ ආකාරයෙන්ම තමයි හඳුනා ගන්නට ඕනේ. දැන් අපි එළමෙන්නේ මෙතනදී මේ ආධ්‍යාත්මය කියන එක අපි දල වශයෙන් හෝ හඳුනාගත්තනේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි. මේ ආධ්‍යාත්මික සන්තුෂ්ටිය මේක අපි කොහොමද අපේ මේ අර ගෝලීයකරණය වෙච්ච සමාජයක ජීවත් වෙන අපි මේ එදිනෙදා හුස්ම ගනිද්දී අපේ ජීවිතයට බද්ධ කරගන්නේ. අපේ දෛනික ප්‍රශ්නවලදී අපි කොහොමද බද්ධ කරගන්නේ? ඔව් දිනුෂ මේක පුහුණු පුරුදු කරගත යුතු සුවිශේෂ හැඟීම් සමුදායක්. අපි මුලදීම කිව්වානේ අපේ සිත ක්‍රියා කරන්නේ අපිට එන සිතුවිලි මත කියලා. මේ සිතුවිලි සමුදායක් එකට එකතු වුණාම අපි දන්නේම නෑ අපිට හැඟීම් කියන දේවල් දැනෙන්න ගන්නවා. ෆීලිංස් හදවතට එන සිතුවිලි හැඟීමක් බවට පත් වෙනවා. මේ හැඟීම තමයි ක්‍රමයෙන් මෝරා ගිහිල්ලා මේ හැඟීම සුභවාදී හෝ අසුභවාදී ධන ඍණ වශයෙන් අපි විවිධාකාරයේ සුභ අසුභවාදීන් හොඳ නරක වශයෙන් මේ හැඟීමේ එන සිතුවිල්ල තමයි බෙදන්නේ. මේ සිතුවිල්ල දිගින් දිගටම ගමන් කිරීම හේතු කොටගෙන අපිව ක්‍රියා කරන්න ගන්නවා. මේ ක්‍රියා කරන්නේ නිකන් නෙමෙයි අපි මේ හැඟීමත් එක්ක සිතුවිල්ලත් එක්ක මේ සිතුවිලි දන්නේම නැතුව වචන බවට පත් වෙනවා. එක්ක වාචිකව එක්ක අවාචිකව. අර දැන් ඔබ දෙදෙනා කලින් කතා කර අර කම්පියුටර් පරිගණකයේ ඉදිරිපිට ඉන්න පුද්ගලයා දන්නේම නැහැ අවාචිකව කතා කරන්නේ පරිගණකයත් එක්ක. එයා අවාචිකව ඉවහ වෙනවා පරිගණකයත් එක්ක. අවාචිකව ජීවත් වෙනවා පරිගණකයත් එක්ක. මේ අවාචික වාචික sannivedanayat එක්ක දිගින් දිගටම දන්නේ නැහැ පුරුදු බවට පත් වෙනවා. මේ පුරුද්ද තමයි දිගින් දිගටම ගිහිලා චරිතය බවට පත් වෙන්නේ. දැන් අපි විවිධ චරිත දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා නානත්ත් කායා නානත්ත් සංඥා කියලා. මේ එක එක චරිතවලට දැනෙන සංඥාවේ දැනෙන වෙනස අනුව අධ්‍යාත්මික ශක්තියත් ඒගොල්ල වෙනස් විදිහකට
තමයි ගන්නෙ. සමහර ඒගොල්ලා දැන් අපි කියන සමහර මම දකිනවා සමහර ස්පිරිචුවල් ලීඩර්ස්ලා කියලා ඒගොල්ලාම කියා ගන්න අය ඇතුළාන්තයේ ඇසුරු කරලා බලනකොට ස්පිරිචුවලිටි එක කියන එක ගැන ප්‍රශ්නයක්. නේද? අපි කියනවා සමහර ඒගොල්ලා සෝහාන් වෙලා කියනවා. සමහර ඒගොල්ලා ධාන්‍ය වඩලා කියනවා. සමහර ඒගොල්ලා ආගමේ තුල උත්තරීතර රජවරු අගරදවරු මානාහිමිවරු බවට පත් වෙලා කියලා. නමුත් මේ තුල මේගොල්ලන්ගේ අධ්‍යාත්මය පිළිබඳව ආයි නැවත ප්‍රශ්නයකට පත් වෙනවා. මේ ප්‍රශ්නය තමයි මේ චරිතය තුල දිගින් දිගටම ගත කිරීම තුළින් මිනිස්සු අපිට චරිත සහතික දෙනවා. මිනිස්සු අපිව මයින්න ගන්නවා. මේ ලෞකික ජීවිතය තුල අපි ජීවත් වෙනකොට මගේ අයියා ඒ වගේ නෙමෙයි. මගේ අයියා හරි වෙනස්. මගේ අක්කා හරි වෙනස්. මගේ භාර්යාව වෙනස්. ස්වාමියා වෙනස්. මේ මයින්න ගැනීම තුල දෛවය නම් වූ අර ප්‍රබල පහර දෙන්න මේ පුද්ගලයා පසුපස හඹා යනවා. මේ දෛවයේ විසඳීම ගොඩක් විට අපිට වෙන එක එක්කෙනාට වෙන වෙන ආකාරයකට දෛවයේ විසඳෙන්නේ. මේ දෛවය අපිට වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කරන්න නම් අපි හිතාමතා සැලසුම් කරලා අපේ ආධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව මීට වඩා හිතන්න හොඳ කාලයක් ඇවිල්ලා. අපි සමාවෙන්න. මම ඔබතුමාට බාධා කරනවා. ඒ කියන්නේ ඔබතුමා කිව්වා අර පරිගණක තිරේ ඉදිරියට. මම එතෙන්ටම යන්න හදන්නේ. අපේ ජීවිත බොහෝ විට මේ පරිගණකයත් එක්ක විසඳන බව අපිට දැනෙන නිසා. සමහර කෙනෙක් ඔන්ලයින් chat කරනවා. මුළු ජීවිතේම එතනින් විසඳ ගන්නවා. එතනදී හමු වෙනවා පෙම්වතෙක්, පෙම්වතියක්, සමහරට විවාහකෙක් හමු වෙනවා. මම දන්නේ නැහැ කොහේද ඉන්නේ, කවුද දන්නේ? chat කරද්දී මවන ලෝකයේ නෙමෙයි හැබැයි ලෝකය. හැබැයි සමහර වෙලාවට කවදාවත් ජීවිතේ දැකලා නැති පෙම්වතෙක් හෝ පෙම්වතියක් වෙනුවෙන් සියදිවි හානි කරගන්න තැනටපත් වෙනවා. දැන් මෙතනදී කෝ ආධ්‍යාත්මය ඒක තිබුණා නම් මේක වෙන්නේ නෑ නේද? අනිවාර්යයෙන්ම මෙතනදී අපි දකින්නේ අර හුදු ලෞකික ජීවිතයේ තියෙන තොරම්බල් වලට අපි දන්නේම නෑ. අපි අර පුන්සඳ අපේ හිත පුන්සඳක් නම් මේ පුන්සඳ අර අඳුරු වලාකුළු වලින් වැහි වලාකුළු වලින් විෂ වලාකුළු වලින් වැහිලා යනවා වගේ වැසිලා යනවා. මේ වැසිලා ගියාම පස්සේ එහෙම නැවත ටික කාලයකදී එළියට එනවා. ඒ එළියට ආවම නැවත අපිව සැඟවිලා යනවා. එහෙනම් අපි විසින්ම මේ අපේ පුන්සඳේ ආලෝකය කොහොමද නංව ගන්නෙ? ප්‍රතිරූපය නංවන්නේ අනිත් අයට. ඒ නංවන්න නම් අපිට මේ සැබෑ ජීවිතයේ ලෞකික ජීවිතයේ තියෙන නිස්සාර බව පිළිබඳව අවබෝධයක් එන්න ඕනේ. විශේෂයෙන් මේ අවබෝධය වෙන්න නම් අපිට ටිකක් අපි කියනවා අර දැනුම මුහුකුරා යනකොට වයස මුහුකුරා යනකොට ඔය වෙනස් වෙයි කියලා. ඒත් වෙනස් වෙන්නේ නැත්නම් ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ ටිකක් දෙසරයක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි මට මේ වෙන්නේ මෙහෙම කියලා. දැන් වයස යන්න කායික රාගික හැඟුම් වල යම්කිසි පාලනයක් සිදු වෙනවා. ඒ පාලනයක් සිදු වෙන්නේ නැත්නම් මේක භයානක තත්ත්වයක් එක අතකින් බලනකොට. භයානක තත්ත්වයක් කියන්නේ තමන්ව තමාව පාලනය කරගත නොහැකි තත්ත්වයකටපත් වෙලා. ඒ කියන්නේ අර කායික සුවය පිළිබඳව තාම හිතනවා. ඒකෙන් මානසික සුවය පිළිබඳ ආධ්‍යාත්මික සුවය පිළිබඳ හිතලා නැහැ. ඒ ආධ්‍යාත්මික සුවය පිළිබඳව හිතන පුද්ගලයෙකුට හරි ඒ පුද්ගලයාගේ සිත ශාන්තියෙන් ඒ කියන්නේ අපි ඇත්තටම මේ ඉන්න දැන් ජීවත් වෙන්නේ අපේ ජීවිතය බොහෝ දුක්බර ප්‍රශ්න ගොඩක් මැද්දේ ලෞකික ජීවිතය තුළ හැම එකකම අවසානයේදී අපිට හිත ඇවුලක් හෝ වේදනාවක් සාංකාවක් පසුතැවීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනා හරි උපේක්ෂාවෙන් මේ දේවල් ගැන හිතන්නේ. දැන් කියන්නේ එයා ඒ සෞන්දර්යයක් ගත්තොත් ඒ සෞන්දර්යය හරි ලස්සනට විඳිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලස්සන මලක් නම් එයා ඒක අල්ලන්න යන්නේ නැහැ, කඩන්න යන්නේ නැහැ. එයා ඒක විඳිනවා. දැන් අපි ඒක විඳවනවා. අනේ මේ මල මට නෙලා ගන්න පුළුවන් නම් නේද? මට මේ මල මගේ වත්තේ තියෙනවා නම් මට ටිකක් තණ්හාවක් හිතෙනවා, ආශාවක් හිතෙනවා. නමුත් ලෞකික ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට එහි අර නිර්මල වූ ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන්. ඒ භුක්ති විඳින තැනට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ සතුට තමන්
හදවතෙන් විඳින්න පුළුවන්. දැන් අපිට මේ විඳින තත්ත්වයටපත් වෙන්න නම් අපි ඇත්තටම මේ වයසත් එක්ක ඒ වගේම අත්දැකීම් එක්ක මිනිස්සෙ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෙක්නේ. අපි වාසනාවට මිනිස්සු වෙලා තියෙන වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වීමේ හැකියාව අපිට තියෙන හින්දායි අපි මිනිස්සුયો කියලා කියන්නේ. අපිට එහෙම අපේ ආධ්‍යාත්මය පිරිසුදු කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතවිලි රටාව වෙනස් කරගන්න පුළුවන්. එතනදී විවිධ ක්‍රමෝපායන් අපිට භාවිත කරන්න පුළුවන්. අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා කියලා කියවයින් පස්සේ. එහෙම නැත්නම් ඇසේ මතුවන කඳුළු බින්ගෙන ඔබේ සිරිපා දුවන්නම්. හදේ මෙලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්. මේ ආදී බුදුගුණ ගැයෙන ගීවලින් එහෙම නැත්නම් නමෝ මරිනේ කියන කිතුණු ගීතිකාවකින් දැනෙන ආධ්‍යාත්මික සුවය මේ ඇතුළු හද ගැබට දැනෙනවා. ඒක වචනින් විස්තර කරන්න බෑ. ඒක භෞතික නෑ, අල්ලලා බලන්න බෑ. මේ දිනෝදාහක් දෙනා එක්ක ජීවත් වෙන අපි නිරන්තරයෙන් මුහුණ දෙන ජීවන ගැටලුවලදී සතුට, හැබෑ නිශ්චලතාව, ගැඹුර හොයාගෙන යද්දී ඒ වගේ තැනක අපිට නතර වෙන්නට පුළුවන්. ඔබතුමාට තව බොහෝ උදාහරණ මතක් වෙනවා ඇති. මා කැමතියි ඒ උදාහරණ එක්ක අද වැඩසටහනට විරාමය තබනවා නම්. ඔව් මම අද දිනුෂ මට අද සහභාගී වෙන්න වුණා මගේ ළඟ මිතුරෙකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට තරුපහේ හෝටලයකට. මම උදේ ඉඳන් ගිහිල්ලා මේ හෝටලේ ඉඳගෙන ඉන්නකොට මමයි මගේ බිරිඳයි අපි දෙන්න කල්පනා කළා අපි දෙන්නගේ විවාහයට අපි අවුරුදු 10කට කලින් ගියා. අපි කතරම් උපේක්ෂා සහගතව අපේ විවාහය වින්දද කියතොත් දැන් මේ විවාහය තුළ සිදුවෙච්ච සමහර දේවල් අපි ඊට උපේක්ෂාවෙන් බලාගෙන හිටියා. මෙතරම් මුදලක් වියදම් කරලා මේ දෙදෙනා මේ ගන්න විවාහ ජීවිතය තුළ අවසානයේදී ලබන සතුට කුමක්ද? මම හොඳටම දන්නවා මොකද ඒ දෙදෙනා ඒ කීප දෙනාම මාත් එක්ක කලින් අපි හම් වෙලා තියෙනවා. ඒ ගැළපෙන විවාහය තුළ ඒ අයගේ අදහස් පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබුණා. නොගැලපීම් පිළිබඳ අවබෝධයක් තිබුණා. නමුත් මේ අය කොච්චර මේ ලෞකික ජීවිතයේ නිස්සාර දෙයට කතරම් මුදලක් වැය කරලා තියෙනවද කියලා අර අපිට දැනෙන්න ගත්ත අපි වැඩිහිටි වියටපත් වෙලා ඉන්නේ නේද දැන්. ඒකට අපිට ඒ වයසේදී සමහර විට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට ඒ වයසට දැනෙන්න පුළුවන් වුණා නම් අපි අද කොච්චර දියුණු තත්ත්වයක ඉන්න පුළුවන්ද කියන එක මම මේ කියන උත්සාහ කරන්නේ. ඉතින් නමුත් අපි මේ ඉන්න ලෞකික ජීවිතය තුළ සමහර දේවල් නිස්සාර දේ අපිට නිසරු දේ නිසරු විදිහට අවබෝධ කරගන්න ශක්තිය නැහැ. දෛවය අපිට එසේද විසදලා තියෙනවා. නමුත් මම මේ ඔබට කියන උත්සාහ කරන අපි මේ ඔබට කියන උත්සාහ කරන මේ ආධ්‍යාත්මික චරිතය තුල මේ ආධ්‍යාත්මික චරිතය තුලින් ගොඩනගෙනවා කැරක්ටර් එකක්. මේ කැරක්ටර් කියන්නේ චරිතවත් බවක්. මේ චරිතවත් බව කොටස් දෙකකට බෙදෙනවා. එකක් මොරල් කියලා. මොරල් කියන්නේ සදාචාරය පිළිබඳව සහ වැලියුස් වටිනාකම් පිළිබඳව. සදාචාරය සහ වටිනාකම් මේ දෙක එකතු වෙලා තමයි මේ කැරක්ටර් කියන එක ගොඩනගන්නේ. මේ කැරක්ටර් කියන එක අර ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ නිෂ්පාදන. ඒ නිෂ්පාදන. දැන් අපි කියමුකෝ ලෝකේ අපිට මනුස්සකම කියන එක. මේ මනුස්සකම කියන්නේ වැලියු එකක්, වටිනාකම. මේ වැලියු එක වෙනත් කිසිම බලවේගයක නැති කරන්න බෑනේ. ජපනෙක් හෝ වේවා, ඇමරිකන්ුවෙක් වේවා, සෞදි ආරාබි මිනිස්සෙක් හෝ වේවා, ශ්‍රී ලාංකිකයෙක් හෝ මනුස්සකම කියනවා නම් මේ මනුස්සකමේ තියෙන සදාචාරවත් බව එකයි නේද? මේ එනම් මේ වැලියුස් පිළිබඳව අවබෝධයක් මේ ස්පිරිචුවල් අපිට මේ සදාචාර අවදි බව පිළිබඳව අපිට දැනෙන්න ගන්නවා. එහෙනම් මේ අපි පතන මේ ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ මේ කියන්නේ ආධ්‍යාත්මික මිනිසා තුළ කොටස් තුනකින් යුතු අවබෝධයක් තියෙනවා. එකක් තමයි මොරල් නොයින් කියලා කියනවා. ඒ කියන්නේ සදාචාරය පිළිබඳව ඔහුට දැනුමක් තියෙන්න ඕනේ. මේ මොකද්ද මේ ආධ්‍යාත්මය කියන්නේ? මොකද්ද මේ බලවේගය? මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා අවබෝධයක් තියෙනවා. ඒ වගේම මොරල් නොයින් මොරල් ඇක්ෂන්
සදාචාරය පිළිබඳව ක්‍රියාවක් තියෙන්න ඕනේ. මොරල් නොයින් මොරල් ඩුයින් සදාචාරයේ ක්‍රියාවට නංවන්න ඕනේ. ක්‍රියාවට නංවන්න ඕනේ. දැන් මම කියා ඉඳලා හරියන්නේ නැහැ. ඒක කරලා පෙන්නන්න ඕනේ. මොරල් ඔබට මතක නම් ඔබතුමා ඊටාම පියවරෙන් පියවරට පැහැදිලිව මීට කලින් වැඩසටහනේදී ඔය පියවර 3 සඳහන් කරන්න ලැබුණා. මේ ඉරහඳ පායන ලෝකේ ජීවත් වෙන අපිට ආධ්‍යාත්මික සුවතාව කියලා කියන්නේ අපි ජීවත් වෙනවා දැනෙන්න පටන් ගන්න මොහොත. නැත්තම් අපි අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ගිහිල්ලා පස්සට හැරිලා බලනවා මම වයසට ගිහිල්ලා මං ජීවත් වෙලාද නැද්ද? මේක නේද? ඔව් අනිවාර්යෙන්ම. මොරල් ඇක්ෂන් අවසානයේදී ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. ආධ්‍යාත්මික ජීවිතයක් නම් අපි අද දිනම් ක්‍රියාවට නංවනවා නම් අපිට ඔබට මේ අවකාශය රැඳෙන්න ආරාධනා කරන්නේ අපි ඉදිරි සතිවලදී අපි කතා කරනවා කොහොමද මේ ආධ්‍යාත්මික ක්‍රියාවට නංවන්නේ කියලා. ප්‍රායෝගික මනෝවිද්‍යාව භාවිතා කරමින් ඔබට ජීවිතයේ යථාර්ථය පිළිබඳව මූලික අවබෝධයක් ලබා දෙන මඟ පෙන්වීම බිගිනින් පුෂ් එකක් ආරම්භයක් පමණයි. ඒ ඔබ අත්හදා බලලා ඔබ කැමති නම් පමණක් පරිහරණය කරන්න පුළුවන්. මොකද ඔබගේ ජීවිතයේ අයිතිකරු ඔබයි. ඔබගේ ජීවිතයේ මැවීම ඔබයි. ඔබගේ ජීවිතේ වෙනස කරන්න පුළුවන් ඔබටයි. ඔබගේ අධ්‍යාත්මයේ හිමිකරු නුඹයි. ඒ හින්දා ඔබට ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේ අපි කියන දේ තුල නුඹ දකින දේ තුල තියෙන හරය. ඒ තුලින් ඔබට ආනන්දයට ශාන්තිමත් ජීවිතයක්, ඒ කියන්නේ සුවදායි ජීවිතයක් ලෝකෙට එකතු කරන්න පුළුවන්. ඒ විට දැවෙන ශාන්තිය, සමාධිය විශ්වනීයයි. ඒ වචනෙන් විස්තර කරන්න බෑ. අනිර්වචනීයයි. අද අවකාශයේ සැරිසරන්න සයිබර් අවකාශයත් අපේ චින්තන අවකාශයත් අතර ලොකු ඉඩක් නිර්මාණය කර දුන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් වීරවංශ මහතා සහ මනෝ විශ්ලේෂක බුද්ධික ධර්මප්‍රිය මහතා. ඔබ දෙදෙනාට පින්. අපි නැවත නුදුරු දිනකදී මුණ ගැහෙනවා මේ අවකාශයේ සැරිසරන්න. මේ සියල්ල ඉරහඳ පායන ලෝකේ ජීවත් වෙන අපිට දැනෙන්නේ මේ සියල්ල සමබරයි කියන එක. ඒක වටහා ගන්නට නොහැකි වෙන තාක් මේ ජීවිතය අපිට බරයි. ජීවිතේ සැහැල්ලුවෙන් දැනෙන්න පටන් ගනිවි මේ සියල්ල සමබරයි නේද කියන සිතුවිල්ල හිතට ඇතුළු වෙච්ච මොහොතේ පටන්. අපි විඳින්න උත්සාහ කරමු අපේ ජීවිතය අවකාශයේ සැරිසරන්න. ඔබට සුබ හිතක්.